ආයුබෝවන් දුවේ පුතේ. 10 ශ්‍රේණියට අලුතෙන් පැමිණි දුවල පුතාලව ගුරු ගෙදර රූපවාහිනී වැඩසටහනට ආදරයෙන් පිළිගන්නවා. අද අපි ඔබ සමග සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ 10 ශ්‍රේණියේ පළමු වන ඒකකය ජීවයේ රසායනික පදනම පිළිබඳවයි. ඒ සඳහා අද මාත් සමග සහභාගී වෙනවා නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලයේ විද්‍යා ආචාර්ය චමිල් විජේසිංහ සර්. ආයුබෝවන්. ආයුබෝවන් සර්. අද අපි පාඩම ආරම්භ කරන්න කලින් මම ඔබට විශේෂයෙන් මතක් කරනවා පෑනක් පැන්සලක් කඩදාසියක් ළඟ තබා ගන්න. ඒ වගේම 10 ශ්‍රේණියේ විද්‍යාව කියවීම පොත ළඟ තබා ගන්න. ඔබට පහසු වේවි පාඩම හොඳින් අධ්‍යයනය කරන්න. ජීවයේ රසායනික පදනම. රසායනික පදනම පිළිබඳව කතා කරන්න කලින් අපි ජීවීන් පිළිබඳව කතා කරනවා. ඔබ කුඩා පන්තිවලදී ජීවීන් පිළිබඳව බොහෝ දේ අධ්‍යයනය කරලා තියෙනවා. ඒ වගේම ඔබ පරිසරය නිරීක්ෂණය කළොත් ජීවීන් විශාල සංඛ්‍යාවක් නිරීක්ෂණය කරන්න පුළුවන්. එම ජීවීන් අපිට පුළුවන් ප්‍රධාන කාණ්ඩ 3කට වර්ගීකරණය කරන්න. දුවේ පුතේ, ඔබට මතකද එම ජීවීන් කාණ්ඩ 3 කවුද කියලා? ඒ තමයි දුවේ පුතේ ශාක, සතුන් සහ ශුද්ධ ජීවීන්. එවනම් දුවේ පුතේ අපි මුලින්ම ශාක, සතුන්, ශුද්ධ ජීවීන් හැදිලා තියෙන ආකාරය පිළිබඳව ඔබ සමග සාකච්ඡා කරනවා. චමිල් සර්, අපි පාඩමට ප්‍රවේශ වෙමු. ශාක සතුන් නිර්මාණය වෙලා තියෙන ආකාරය පිළිබඳව අපි 10 දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරමු. ඔව් දුවේ පුතේ. ඔබට මතකද 7 ශ්‍රේණියේ ශාක විවිධත්වයේ පාඩම? ඒ ශාක පිළිබඳව ඔබ අධ්‍යයනය කරා. අපි මුලින්ම මේ ශාකයක ප්‍රධාන කොටස් හඳුනගෙන ඉමු. ඔබට දැන් තිරේ දැක්වෙනවා ශාකයක ප්‍රධාන කොටස් මොනවද කියලා. අපි මේ කොටස් හඳුනාගමු. ඒ තමයි මුල, කඳ, ඵල, පත්‍ර, පුෂ්ප, අංකුර දක්වන්න පුළුවන්. මේ බලන්න මේව එකිනෙකට වෙනස්. මේකේ මුලේ ස්වභාවය කඳේ ස්වභාවයෙන් වෙනස්. පත්‍රවල ස්වභාවය පුෂ්පවල ස්වභාවයෙන් වෙනස් වෙනවා. අංකුරවල ස්වභාවය කඳේ ස්වභාවයෙන් වෙනස්. මේ වෙනසට හේතුව කුමක්ද? කුමක් විය හැකිද මේ වෙනසට හේතුව? අපි සොයලා බලමු. අපි බලමු ශාක ගැන අපි සෙව්වා. අපි බලමු සතුන් පිළිබඳවත්. සත්ත්ව දේහෙත් කොටස්. ඔබට දැන් තිරිය දැක්වෙනවා සත්ත්ව දේහයේ කොටස් කිහිපයක්. ඒ තමයි රුධිරය, රෝම, තවත් සත්තුන්ගේ පිහාටු, ඒ වගේම පේශි දක්වන්න පුළුවන්. කුෂ්ඨවංශී සතෙක් නම් ඔහුගේ අස්ථි පද්ධතියකුත් දකින්න ලැබෙනවා. මෙන්න මේ කොටස් අපි බලමු. අස්ථිවල කොටස් මාංශවල කොටස් වලින් වෙනස් වෙනවා. මාංශවල ස්වභාවය රුධිරයේ ස්වභාවයෙන් වෙනස්. මේ වෙනසට හේතුව කුමක්ද? මේ වෙනසට හේතුව තමයි දුවේ පුතේ මේ එක් කොටස් හැදිලා තිබෙන රසායනික ද්‍රව්‍ය වල තිබෙන විවිධත්වය. මෙන්න මේ විවිධත්වය තමයි වෙනසට හේතුව. ඔව් දුවේ පුතේ. චමිල් සර් ඔබ සමග කතා කරා මේ ජීවීන් නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. ජීවීන් නිර්මාණය වෙලා තියෙන විවිධ කොටස් පිළිබඳව ඔබ සමග සාකච්ඡා කළා. අපි දැන් දුවේ පුතේ ඔබ සමග සාකච්ඡා කරනවා මෙම විවිධ ජීවී කොටස් නිර්මාණය වෙලා තියෙන ආකාරය පිළිබඳව. දැන් ඔබ තිරයේ දෙස බැලුවොත් ඔබට බලා ගන්න පුළුවන් ජීවීන් නිර්මාණය වෙලා තියෙන විවිධ සංයෝග වර්ග. ඔබ 9 ශ්‍රේණියේදී ඉගෙනගත්තු සංයෝග කීපයක් ඔබට දැන් බලා ගන්න පුළුවන්. ග්ලූකෝස්, නිල් පැහැයෙන් ඔබට පෙනෙනවා කොපර් සල්ෆේට්, ඒ වගේම සෝඩියම් ක්ලෝරයිඩ්. මෙම සංයෝග වලින් තමයි දුවේ පුතේ ජීවීන් නිර්මාණය වෙලා තියෙන්නේ. අපි ඊළඟට ඔබත් සමග කතා කරනවා මෙම සංයෝග කොහොමද නිර්මාණය වුනේ කියන එක පිළිබඳව. මෙම සංයෝග නිර්මාණය වෙලා තියෙන්නේ දුවේ පුතේ මූලද්‍රව්‍ය වලින්. මූලද්‍රව්‍ය පිළිබඳව ඔබ 9 ශ්‍රේණියේදී අධ්‍යයනය කරලා තියෙනවා. දැන් ඔබ තිරය දෙස බැලුවොත් ඔබට පෙනෙනවා 9 ශ්‍රේණියේදී ඔබ අධ්‍යයනය කරපු මූලද්‍රව්‍ය කීපයක්. තාඹ, යකඩ, සල්ෆර්, රසදිය, කාබන්, ඇලුමිනියම්, රිදී සහ ක්ලෝරින්.
මෙවැනි මූලද්‍රව්‍ය විශාල ගණනාවක් දායක වෙලා තියෙනවා ජීවීන් නිර්මාණය වෙන්න. මෙම මූලද්‍රව්‍ය දැනට විද්‍යාඥයෝ විසින් සොයාගෙන තියෙනවා 120ක් පමණ. එම මූලද්‍රව්‍ය 120 වෙනි දුවේ පුතේ මූලද්‍රව්‍ය 92ක් පමණ ස්වභාවයේ පවතිනවා. එම මූලද්‍රව්‍ය 92නුත් මූලද්‍රව්‍ය 25ක් පමණ ජීවී නිර්මාණය වෙන්න දායක වෙලා තියෙනවා. එම මූලද්‍රව්‍ය 25නුත් මූලද්‍රව්‍ය 4ක් තියෙනවා විශාල ප්‍රතිශත වලින් ජීවී නිර්මාණය වෙන්න දායක වුණු. ඒ කියන්නේ දුවේ පුතේ වැඩි ප්‍රතිශතයක් අන්තර්ගත වෙන මූලද්‍රව්‍ය 4ක් අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් ඔබ තිරය දෙස බැලුවොත් ඔබට පේනවා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. කහ පාටින් අපි ඔබට පෙන්වලා තියෙනවා මූලද්‍රව්‍ය 4ක්. එම මූලද්‍රව්‍ය 4 තමයි ජීවීන් තුල වැඩි ප්‍රතිශත වලින් අන්තර්ගත වෙන මූලද්‍රව්‍ය. එම මූලද්‍රව්‍ය 4 පමණක් නෙවෙයි දුවේ පුතේ ජීවය නිර්මාණය වෙන්න දායක වෙලා තියෙන්නේ. තවත් මූලද්‍රව්‍ය ගණනාවක් ජීවය නිර්මාණය වෙන්න දායක වෙලා තියෙනවා. ආයෙත් ඔබ තිරය දෙස බැලුවොත් බලා ගන්න පුළුවන් ජීවය නිර්මාණය වෙන්න දායක වුණු අනෙකුත් මූලද්‍රව්‍ය මොනවද කියලා. සල්ෆර්, යකඩ, මැග්නීසියම්, සෝඩියම්, කැල්සියම්, ක්ලෝරින්, පොටෑසියම්, ෆොස්ෆරස් වැනි මූලද්‍රව්‍ය. අපි ප්‍රධාන මූලද්‍රව්‍ය 4 පිළිබඳව සලකා බලනවා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන් පිළිබඳව සලකා බලනවා. දුවේ පුතේ අපි ප්‍රධාන මූලද්‍රව්‍ය 4 ජීවී ද්‍රව්‍ය තුල අන්තර්ගත වෙනවද කියලා ක්‍රියාකාරකම් මගින් සොයා බලන්නයි සූදානම් වෙන්නේ. අපි මුලින්ම ජීවී සංඝටක තුල හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය අන්තර්ගත වෙනවද කියලා සොයලා බලනවා. අපි ජීවී ද්‍රව්‍යයක් ලබාගෙන ඒ ජීවී ද්‍රව්‍ය තුල හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අන්තර්ගත වෙනවද කියලා සොයලා බලන්න මුලින්ම අපි බලන්නේ ජලය තියෙනවද කියලා සොයලා බලන එක. එවනම් දුවේ පුතේ යම්කිසි ජීවී ද්‍රව්‍යයක් තුල ජලය තියෙනවද කියලා සොයලා බලන්න අපිට පුළුවන් විද්‍යාගාරයේදී භාවිතා කරන්න රසායන ද්‍රව්‍ය දෙකක්. ඒ රසායනික ද්‍රව්‍යයක් මම ඔබට පෙන්වන්නම්. කොපර් සල්ෆේට්. මේ තියෙන්නේ කොපර් සල්ෆේට්. පල්මානික්කම් කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා. මම පල්මානික්කම් ස්වල්පයක් එහෙම නැත්නම් කොපර් සල්ෆේට් ස්වල්පයක් පෙන්වන්නම්. මේ ඔබට නිල් පැහැයෙන් පෙනෙන්නේ කොපර් සල්ෆේට්. ඒ වගේම මෙම කොපර් සල්ෆේට් අපිට පුළුවන් කොපර් සල්ෆේට් ස්වල්පයක් රත් කරලා නිර්ජලීය තත්ත්වයට පත් කරගන්න. කලින් මම ඔබට පෙන්වූ කොපර් සල්ෆේට් සජලීය කොපර් සල්ෆේට්. දැන් මම මේ ඔබට පෙන්වන්නේ නිර්ජලීය කොපර් සල්ෆේට්. මේ නිර්ජලීය කොපර් සල්ෆේට් බවට පත් කරගත්තේ සජලීය කොපර් සල්ෆේට් දාහකයකට අල්ලලා රත් කිරීමෙන්. අපි දැන් බලමු මේ කොපර් සල්ෆේට් ස්වල්පයකට ජලය ස්වල්පයක් එකතු කරලා කොයි වගේ වර්ණ විපර්යාසයක් ලැබෙනවද කියලා. බලන්න දුවේ පුතේ සිද්ධ වුණු වර්ණ විපර්යාසය. කලින් මම ඔබට පෙන්නපු කොපර් සල්ෆේට් නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පැහැයෙන් ඔබ දැක්කේ. ජලය එකතු කළාම නිල් පාට වර්ණ විපර්යාසයක් ඇති වුණා. එතකොට ආයේ සජලීය තත්වයට පත් වුණා. එහෙමනම් නිර්ජලීය කොපර් සල්ෆේට් භාවිතා කරලා අපිට පුළුවන් ජලය හඳුනා ගැනීම සිද්ධ කරන්න. ඒ වගේම තවත් රසායනික සංයෝගයක් ජලය හඳුනා ගැනීම සඳහා අපි භාවිතා කරනවා කොබෝල්ට් ක්ලෝරයිඩ්. මේ තියෙන කොබෝල්ට් ක්ලෝරයිඩ් බෝතලයක්. මේ කොබෝල්ට් ක්ලෝරයිඩ් කොයි වගේද කියලා අපි බලමු. මේ කොබෝල්ට් ක්ලෝරයිඩ් ස්වල්පයක් මම ඔබට පෙන්වන්නම්. මෙන්න මේ විදියට ඔබට බලා ගන්න පුළුවන් රතු පැහැති කැට ස්වභාවයෙන් බලා ගන්න පුළුවන් කොබෝල්ට් ක්ලෝරයිඩ්. මේ කොබෝල්ට් ක්ලෝරයිඩ්
ජලය ද්‍රාව්‍ය කරන්න පුළුවන්. කොබෝල් ක්ලෝරයිඩ් ජලයේ ද්‍රාව්‍ය කළොත් මෙන්න මේ ආකාරයෙන් ඔබට බලා ගන්න පුළුවන්. රෝස පැහැයකින් පෙනෙනවා. එහෙමනම් දුවේ පොතේ අපි කොබෝල් ක්ලෝරයිඩ් භාවිතා කරලා ජලය හඳුනා ගැනීම සිද්ධ කරන්නයි යන්නේ. මෙවැනි කොබෝල් ක්ලෝරයිඩ් පෙරහන් කඩදාසියක පෙඟවීම සිද්ධ කරන්න පුළුවන්. මේ ඔබට පෙනෙන්න තියෙන්නේ සුදු පැහැති පෙරහන් කඩදාසියක්. මේ පෙරහන් කඩදාසිය කොබෝල් ක්ලෝරයිඩ් වල පෙඟෙව්වොත් අපිට මෙන්න මේ ආකාරයෙන් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ කොබෝල් ක්ලෝරයිඩ් වල පොඟවපු පෙරහන් කඩදාසියක්. රෝස පැහැයෙන් ඔබට බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු මේ කොබෝල් ක්ලෝරයිඩ් කඩදාසිය 1000කට අල්ලලා රත් කරනවා. මම ගෙනත් තියෙනවා 1000කට අල්ලලා රත් කරන ලද කොබෝල් ක්ලෝරයිඩ් කඩදාසියක්. වියලි කොබෝල් ක්ලෝරයිඩ් කඩදාසියක් තමයි මේ ඔබට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් බලමු මෙම කොබෝල් ක්ලෝරයිඩ් කඩදාසියට ජලය ස්වල්පයක් ඉහලා මෙන්න මේ විදිහට මොකද්ද සිද්ධ වෙන වර්ණය කියලා. මේ බලන්න දුවේ පුතේ නිල් පැහැයෙන් තිබූ කොබෝල් ක්ලෝරයිඩ් කඩදාසිය රෝස පැහැයට හැරුණා. එහෙමනම් දුවේ පුතේ වියලි කොබෝල් ක්ලෝරයිඩ් භාවිතා කරලා පරීක්ෂණාගාරය තුලදී ජලය හඳුනා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. එහෙමනම් ඔබට මතකද ජලය හඳුනා ගැනීම සඳහා අපි රසායන ද්‍රව්‍ය දෙකක් භාවිතා කළා. කොපර් සල්ෆේට් සහ කොබෝල් ක්ලෝරයිඩ්. එහෙමනම් චමීස අපි එම රසායන ද්‍රව්‍ය භාවිතා කරලා සජීවී පදාර්ථයේ ජලය තියනවද කියලා සොයලා බලමු. ඔව් දුවේ පුතේ. අපි බලමු ජීවී දේහය තුල තියෙන ප්‍රධාන සංඝටක මූලද්‍රව්‍ය තුනක් දැන් හතරක් හඳුනා ගන්නයි යන්නේ. ඒ තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය හතර. මේ මූලද්‍රව්‍ය හතරෙන් අපි මුලින්ම බලමු හයිඩ්‍රජන් සහ ඔක්සිජන් තියෙනවද කියලා. ඒ සඳහා අපි කරන්නේ ජලය තිබේදයි ජීවී දේහ තුළ ජලය තිබේදයි හඳුනා ගැනීම. ඉතින් මේ සඳහා අපි පොඩි ක්‍රියාකාරකමක් කරන්න ඕන. ඊට කලින් අපි බලමු දැන් අශෝක සර් සඳහන් කරා මේ ජලය හඳුනා ගන්න තිබෙන සංයෝග දෙකක් පිළිබඳව. ඒ තමයි ඔබට තිරේ දැක්වෙනවා ජලය හමුවේ කොබෝල් ක්ලෝරයිඩ්, නිර්ජලීය කොබෝල් ක්ලෝරයිඩ් රෝස පැහැයට හැරෙනවා. ඒ වගේම කොපර් සල්ෆේට්, නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාටයි. ඒකට ජලය එකතු වුණාම නිල් පැහැයට හැරෙනවා. එහෙනම් අපිට අන්න ඒ විදිහට ජලය හඳුනා ගන්න පුළුවන්. අපි එහෙනම් ජලය හඳුනා ගන්න ක්‍රියාකාරකම් සිදු කරමු. ඒ සඳහා මුලින්ම අවශ්‍ය දේවල් මොනවද කියලා බලමු. ඒ සඳහා අවශ්‍ය දේවල් ඔබට තිරේ දැක්වෙනවා. දැන් මම එකින් එක ඔබට පෙන්වන්නම්. මේ තමයි විද්‍යාගාර ආධාරකය. මේකෙන් අපිට ද්‍රව්‍ය රඳවා ගැනීමට අපිට ආධාර වෙනවා. ඒ වගේම ස්ප්‍රීතු ලාම්පුව. මේකෙන් අපිට ද්‍රව්‍ය රත් කරන්න පුළුවන් දුවේ පුතේ. මේක අපිට ඉටිපන්දම් දැල්ලට වඩා වැඩි තාප ශක්තියක් ගන්න පුළුවන්. ඒ වගේම දැලි බැඳෙන්නේ නැහැ ස්ප්‍රීතු ලාම්පුව. ඊළඟට අපි පරීක්ෂා නල අල්ලුව අපි කැකෑරුම් නල අවශ්‍ය වෙනවා. මේ සඳහා පරීක්ෂණයට අපිට කැකෑරුම් නලය මේ කැකෑරුම් නල අපිට රත් කරන්න පුළුවන් ඉහළ උෂ්ණත්වයට. මේක හානියක් සිද්ධ වෙන්නේ නැහැ. බෝරෝ සිලිකේට් වලින් හදලා තියෙන්නේ. අපි එහෙනම් ක්‍රියාකාරකම සිදු කරමු. අපි බලමු ක්‍රියාකාරකම සිදු කරන්නේ කොහොමද කියලා. ඒ තමයි ඔබට තිරේ දැක්වෙනවා ජීවි නිදර්ශක සාම්පලයක් කෝවකට දමලා ජීවි නිදර්ශකය කැකෑරුම් නලයකට දමලා රත් කරනවා. ඒ වගේම රත් කරනකොට ඒකෙන් පිටවන වාෂ්පශීලී සංඝටකය ඝනීභවනය කර ගැනීම සඳහා කැකෑරුම් නලයට ඉහළින් වීදුරු තහඩුවක් අල්ලමු. අල්ලලා අපි ඒකේ පිටවන ඒ වාෂ්පශීලී සංඝටකය ජලයේදී පරීක්ෂා කිරීමට නිර්ජලීය කොබෝල් ක්ලෝරයිඩ් පෙඟවූ කඩදාසියක් ස්පර්ශ කරලා බලමු. අපි එහෙනම් ක්‍රියාකාරකම් සිදු කරමු. අපි මුලින්ම මේ ජීවී නිදර්ශකයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපි මම යොදාගත්තේ
වියලි කොත්තමල්ලි. මේ ජීවි නිදර්ශකයේ වියලි කොත්තමල්ලි තිබෙන්නේ. ඔබට පේනවා වියලි කොත්තමල්ලි. අපි මේ වියලි කොත්තමල්ලි හරි කැකෑරුම් නලයට දාමු. කැකෑරුම් නලයට දමලා අපි මේක ආධාරකයකට සවි කරමු. ස්ප්‍රීත් තුලාම්පුව දල්වලා දැන් මේක මේ නිදර්ශකයේ ඉතා වීලි තත්ත්වයේ තියෙන්න ඕන. ඒකට හේතුව තමයි අපි බලන්නේ ජීවි නිදර්ශකය තුල තියෙන ජලය. ජීවි නිදර්ශකයෙන් පිටත තියෙන ජලය නෙමෙයි. බාහිර තියෙන ජලය නෙමෙයි. ජීවි නිදර්ශකයේ තුල තිබෙන ජලය අපි පරීක්ෂා කරන්නේ. තවදුරටත් අපි රත් කරමු. මේ කැකෑරුම් නලයේ බිත්තියේ තැන්පත් වෙනවා කිසියම් වාෂ්පශීලී සංඝටකයක්. අපි මේ බලමු වාෂ්පශීලී සංඝටකය රැස් කරගන්න අපි ඔරලෝසු තැටියක් ඉහළින් අල්ලමු. තව හොඳට අපිට වාෂ්පශීලී සංඝටකය රැස් කරගන්න පුළුවන්. අපි බලමු මේ වාෂ්පශීලී සංඝටකය කුමක්ද කියලා. අපිට ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් දුවේ පුතේ වියලි කොබෝල් ක්ලෝරයිඩ් පෙගු කඩදාසි. මේ නිල් පාටයි. අපි යන්නේ ඒක ස්පර්ශ කරලා බලමු. මොකද්ද දුවේ පුතේ දකින්න ලැබෙන්නේ? ඒ තමයි මේ නිර්ජලීය කොබෝල් ක්ලෝරයිඩ් රෝස පැහැයට හැරුණා. ඒ කියන්නේ දුවේ පුතේ මේකේ ජලය තිබෙන බව අපිට පැහැදිලි වෙනවා. ඒ කියන්නේ අපි බලමු නිල් පැහැති කොබෝල් ක්ලෝරයිඩ් රෝස පැහැයට හැරුණේ එහි ජලය අඩංගු නිසා. එහෙනම් මේ සංඝටක තුල ජලය අඩංගුයි. ජලය හැදිලා තියෙන්නේ අපි දන්නවා හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන පරමාණු එකතු වෙලා. එහෙනම් අපිට පැහැදිලි මේ ජීවි නිදර්ශකය තුල හයිඩ්‍රජන් සහ ඔක්සිජන් තියෙනවා කියලා අපිට පැහැදිලි වෙනවා. දුවේ පුතේ. දැන් චමීස සිද්ධ කළ ක්‍රියාකාරකමෙන් ඔබට පැහැදිලි වුණා අපි ලබාගත්තු වියලි කොත්තමල්ලි සාම්පලය තුල ජලය අන්තර්ගත වුණා කියලා. ජලය සංඝටකයක් ලෙස අන්තර්ගත වුණා. අපි ලබාගත්තේ වියලි කොත්තමල්ලි සාම්පලයක්. ඒ කොත්තමල්ලි වල බාහිරෙන් ජලය තිබ්බේ නැහැ. ඒ වියලි කොත්තමල්ලි තුල සංඝටකයක් ලෙස තමයි ජලය අන්තර්ගත වුණේ. එහෙමනම් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් තියෙනවා කියලා ක්‍රියාකාරකම් මගින් ඔබට පැහැදිලි වුණා. අපි ප්‍රධාන මූලද්‍රව්‍ය හතරෙන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අන්තර්ගත වෙනවා කියලා සොයාගත්තා. ඒ වගේම අපි ඊළඟට තව සජීවී සාම්පලයක් අරගෙන ඒ සජීවී සාම්පලය තුල කාබන් කියන මූලද්‍රව්‍ය අන්තර්ගත වෙනවද කියලා සොයලා බලමු. චමිස අපි ඒ ක්‍රියාකාරකමත් ওই ආකාරයෙන්ම සිද්ධ කරමු. ඔව්. ඔව් දුවේ පුතේ දැන් අපි සංඝටක මූලද්‍රව්‍ය දෙකක් හඳුනාගත්ත ජීවි දේහ තුල තියෙන. ඒ තමයි හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය දෙක. අපි දැන් කාබන් මූලද්‍රව්‍ය තිබේදයි කියලා හඳුනාගමු. ඒ සඳහා අපිට සරල ක්‍රියාකාරකමක් කරන්න පුළුවන්. ඒකට අපි මේ නිදර්ශකයේ ඔබට තිරේ දැක්වෙනවා මේ නිදර්ශකයේ තවදුරටත් අපිට රත් කරලා ඒ ලැබෙන කොටස සුදු කඩදාසියක් මත ඉරක් ඇදලා අපි බලමු ලැබෙන නිරීක්ෂණ මොනවද කියලා. අපි එනම් ක්‍රියාකාරකම් සිදු කරමු. කලින් ගත්ත ජීවි නිදර්ශකයේම තවදුරටත් අපි රත් කරනවා. බලන්න. ඔබට දන්නවා ඔබ ලිපට දානවා දර ලිපට දැම්මම මොකද්ද වෙන්නේ? අඟුරු බවට පත් වෙනවා. අඟුරු බවට පත් වෙනවා කියන්නේ ඒ අඟුරු වලින් අපිට පුළුවන් ඉරි අඳින්න. ඔබ බිත්ති මත එහෙම ඉරි ඇඳලා ඇති. සුදු කළු පැහැති ඉරි ඇඳෙනවනේ. අපි එහෙනම් මේකෙත් කළු පැහැති ඉරි ඇඳෙනවද කියලා බලමු. දැන් නම් ඇති වගේ අපි බලමු අරගෙන නිදර්ශකයෙන් සාම්පලයක් අරගෙන බලමු. ඔබට පේනවා කළු පැහැති වෙලා තියෙනවා. නිකක් අඟුරු වගේ අපිට දැනෙන්නේ නේද? අපි බලමු මේ නිදර්ශකය අරගෙන මේකේ කළු පැහැති වෙච්ච කොටසක් අරගෙන සුදු කඩදාසියක් මත ඉරක් ඇදලා බලමු.
මේ තියෙන සුදු කඩදාසියක්. අපි ඉරක් අඳිමු. අපිට පේනවා මේ සුදු කඩදාසිය මත කළු පැහැටින් ඉරක් ඇඳුණා. එහෙනම් මේකෙන් අපිට මේ නිරීක්ෂණයෙන් අපිට තීරය දැක්වෙනවා නිරීක්ෂණය සුදු කඩදාසිය මත කළු පාටින් ඉරක් ඇඳුණා. දැන් සුදු කඩදාසිය මත කළු පාටින් ඉරක් ඇඳුනේ එහි අඟුරු තියෙන නිසා. අඟුරු වල කාබන් මූලද්‍රව්‍ය තියෙනවා. එහෙනම් අපිට පැහැදිලි වෙනවා ජීවි නිදර්ශකය තුල කාබන් කියන මූලද්‍රව්‍ය සංඝටකයක් ලෙස තිබෙන බව කියලා. ඔව් චමිස. දුවේ පුතේ ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා සුදු කඩදාසියේ කළු පැහැයෙන් ඉරක් ඇඳුණා. අපි ගත්තු ජීවි සාම්පලය වියලි කොත්තමල්ලි. එහෙමනම් වියලි කොත්තමල්ලි තුල කාබන් කියන මූලද්‍රව්‍ය අන්තර්ගත වුණා කියලා තහවුරු කරගන්න පුළුවන් වුණා. අපි එහෙමනම් ප්‍රධාන මූලද්‍රව්‍ය හතරෙන් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන් මූලද්‍රව්‍ය තුනක් අන්තර්ගත වෙනවා කියලා ක්‍රියාකාරකම් මගින් සොයලා බැලුවා. තවත් එක් මූලද්‍රව්‍යයක් ඉතිරි ක්‍රියාකාරකමක් මගින් සොයලා බලන්න. ඒ තමයි නයිට්‍රජන්. එහෙමනම් අපි නයිට්‍රජන් කියන මූලද්‍රව්‍යයත් සජීවී පදාර්ථයක අන්තර්ගත වෙනවද කියලා සොයා බලන්නයි සූදානම් වෙන්නේ. චමිස අපි නයිට්‍රජන් මූලද්‍රව්‍ය සජීවී පදාර්ථයක අන්තර්ගත වෙනවද කියලා සොයලා බලමු. උදුවේ පුතේ. නයිට්‍රජන් හඳුනා ගන්න නම් අපිට මේ ශ්‍රේණියේදී ඍජු ක්‍රියාකාරකමක් දැන්. ඒ සඳහා අපිට තියෙන්නේ ජීවී නිදර්ශක තුල ප්‍රෝටීන් අඩංගුදයි පරීක්ෂා කිරීම. මොකද ප්‍රෝටීන් තුල නයිට්‍රජන් මූලද්‍රව්‍ය තියෙනවනේ. මේ ක්‍රියාකාරකම අපිට එතරම් නුපුරුදු දෙයක් නෙමෙයි. ඔබට මතකද හත ශ්‍රේණියේදී ඔබ අධ්‍යයනය කරා ආහාර තුල පෝෂණ සංඝටකයක් හැටියට ප්‍රෝටීන් තිබෙන බව. ඔව් ඒක ඔබ පරීක්ෂා කරා. ඒ තමයි බයුරේට් පරීක්ෂාව. එහෙනම් අපිට මෙතෙන්දිත් කරන්න තියෙන්නේ බයුරේට් පරීක්ෂාව. ඒකෙන් අපිට පුළුවන් ජීවී නිදර්ශකයේ තුල ප්‍රෝටීන් තිබේදයි පරීක්ෂා කිරීමට. බලන්න ඒ සඳහා අපි කරන්න පුළුවන් බිත්තර සුදු මදය ජලීය මිශ්‍රණයක් පිළියෙල කරගෙන ඒට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් මිශ්‍ර කරලා කොපර් සල්ෆේට් බිඳු කිහිපයක් එකතු කිරීම. අපි එහෙනම් මේ ක්‍රියාකාරකම කරලා බලමු. අපිට අවශ්‍ය වෙනවා මේ තියෙන්නේ බිත්තර සුදු මද ජලීය ද්‍රාවණයක්. බිත්තර සුදු මද ජලීය ද්‍රාවණය. මේක හදාගෙන තියෙන්නේ දුවේ පුතේ. මෙන්න මේ බිත්තරයක් අරගෙන ඒ බිත්තරේ ඉහළ කෙරවර කුඩාවට සිදුරු කරලා ඒකෙන් අපි බිත්තර සුදු මද කොටසක් වෙන් කරගන්නවා. වෙන් කරගෙන ඒකට ජලය සල්පයක් මිශ්‍ර කරනවා. ජලය සල්පයක් මිශ්‍ර කළා මේ තියෙන්නේ බිත්තර සුදු මද ජලීය මිශ්‍රණයක්. ඊළඟට අපිට තව අවශ්‍ය වෙනවා කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණයක්. ඔබ කොපර් සල්ෆේට් කැට වශයෙන් තියෙනවා ඔබ කලින් හඳුනාගත්තා. මේ තියෙන්නේ කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණයක්. තව අපිට අවශ්‍ය වෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අවශ්‍ය වෙනවා. ඉතින් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. අපි මේකෙන් කැට සල්පයක් අරගෙන බලමු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අඳුනගන්නත් එක්ක. මෙන්න සුදු පාට කැට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ දුවේ පුතේ සුදු පාට කැට. මේකෙන් අපි සල්පයක් අරගෙන ද්‍රාවණය හදාගමු. එක කැටයක් ගමු. මේ තියෙන එක කැටයක් අපි මේකට ජලය මිශ්‍ර කරමු. ජලය මිශ්‍ර කරමු. ඔබට පේනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයක්. මිශ්‍ර කරලා සකස් කරගන්න පුළුවන්. අපි මුලින්ම මෙන්න මේ බිත්තර සුදු මද ජලීය මිශ්‍රණයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් එකතු කරමු. එකතු කළා මිශ්‍ර කරමු. බලන්න දුවේ පුතේ
වර්ණ විපර්යාසයක් සිදු වුණාද? වර්ණ විපර්යාසයක් සිදු වුණේ නැහැ. අපිට මේකට කොපර් සල්ෆේට් ද්‍රාවණ බිඳු කිහිපයක් එකතු කරමු. කොපර් සල්ෆේට් ද්‍රාවණ බිඳු කිහිපයක් එකතු කරමු. දැන් සොලොමු. බලන්න මිශ්‍ර කරාම මොකද්ද දුවේ පුතේ? වර්ණ විපර්යාසයක් දක්වන්න ලැබුණා. මොකද්ද මේ වර්ණ විපර්යාසය? මේ තමයි නිල් පාටට හැරුණා. මේක ඔබට මතක ඇති. බලන්න දුවේ පුතේ මේ වර්ණ විපර්යාසය. මේ වර්ණ විපර්යාසය තමයි දම් පාටට හැරුණා. එහෙනම් බයුරේට් පරීක්ෂාව කරාම දම් පැහැයට හැරෙන්නේ එය තුල ප්‍රෝටීන් අඩංගු බැවි. එහෙනම් ජීවි නිදර්ශකයක් තුල සංඝටකයක් ලෙස ප්‍රෝටීන් අඩංගුයි. ප්‍රෝටීන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රෝටීන් හැදෙන්න නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය දායක වෙලා තියෙනවා. එහෙනම් අපිට මේකෙන් පැහැදිලි වෙනවා ජීවි නිදර්ශකයේ තුල නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය සංඝටකයක් ලෙස තියෙනවා කියලා. බලමු අපි ඒකෙන් ලැබුණු නිරීක්ෂණය. නිරීක්ෂණය තමයි මෙම ද්‍රාවණය දම් පැහැයට හැරුණා. දම් පැහැයට හැරීමෙන් අපිට පැහැදිලි වෙනවා මේ නිදර්ශකයේ තුල ප්‍රෝටීන් අඩංගුයි කියලා. එහෙනම් මේ නිදර්ශකයේ තුල ප්‍රෝටීන් අඩංගුයි. ප්‍රෝටීන් මූලද්‍රව්‍ය තැනීමට අනිවාර්යයෙන්ම නයිට්‍රජන් මූලද්‍රව්‍ය දායක වෙලා තියෙනවා. ඒ අනුව ජීවි නිදර්ශකයේ තුල නයිට්‍රජන් තියෙනවා කියලා අපිට පැහැදිලි වෙනවා. එහෙමනම් දුවේ පුතේ එම ක්‍රියාකාරකමෙන් ඔබට පැහැදිලි වුණේ අපි ලබාගත්තු ජීවි නිදර්ශකය බිත්තර සුදුමදය. ඒ බිත්තර සුදුමදය තුල ප්‍රෝටීන් අඩංගුණා කියලා එමගින් නිගමනයකට එන්න පුළුවන් වුණා බිත්තර සුදුමදය තුල නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය අන්තර්ගත වුණා කියලා. ඔබට මතකද ප්‍රධාන මූලද්‍රව්‍ය 4 ජීවය නිර්මාණය වෙන්න වැඩි ප්‍රතිශතයකින් දායක වුණු මූලද්‍රව්‍ය 4. ඒ තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. එහෙමනම් දුවේ පුතේ එම මූලද්‍රව්‍ය 4 සජීව පදාර්ථයක අන්තර්ගත වෙනවා කියලා ක්‍රියාකාරකම් මගින් අපි සොයාගත්තා. එම මූලද්‍රව්‍ය 4 කොයිතරම් ප්‍රතිශතයක් ජීවි ද්‍රව්‍ය තුළ අන්තර්ගත වෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඔබට පැහැදිලිව පෙනෙනවා ඔක්සිජන් 65ක් පමණ අන්තර්ගත වෙනවා. ඒ වගේම කාබන් කියන මූලද්‍රව්‍ය 18ක් පමණ අන්තර්ගත වෙනවා. ඒ වගේම හයිඩ්‍රජන් 10%ක්, නයිට්‍රජන් 3%ක් පමණ අන්තර්ගත වෙනවා. වෙනත් මූලද්‍රව්‍ය 4ක් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ දුවේ පුතේ ප්‍රධාන මූලද්‍රව්‍ය 4ට අමතරව ජීවය නිර්මාණය වෙන්න දායක වුණු අනෙකුත් මූලද්‍රව්‍ය තමයි 4ක් විදියට පෙන්වලා තියෙන්නේ. මෙම ප්‍රධාන මූලද්‍රව්‍ය සහ තවත් මූලද්‍රව්‍ය ගණනාවක් එකතු වෙලා තමයි ජීවය නිර්මාණය වෙලා තියෙන්නේ. මෙම මූලද්‍රව්‍ය වලින් ජීවයේ මොන වගේ අණුද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. එවැනි අණු විශාල සංඛ්‍යාවක් අපිට හඳුනා ගන්න පුළුවන්. එවැනි අණු කීපයක් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලියික් අම්ල, ජලය, khනිජ ලවණ සහ විටමින්. එවැනි අණු ගණනාවක් ජීවය නිර්මාණය වෙන්න දායක වෙලා තියෙනවා. එම අණු අපිට පුළුවන් දුවේ පුතේ ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ගීකරණය කරන්න. ඒ තමයි කාබනික සහ අකාබනික ලෙස. අපි දැන් ඔබත් සමග සාකච්ඡා කරනවා මෙවැනි අණු කොහොමද කාබනික සහ අකාබනික කියලා කාණ්ඩ දෙකකට වර්ගීකරණය කරන්න කියලා. චමින්ස අපි සාකච්ඡා කරමු ජීවය නිර්මාණය වෙන්න දායක වුණු අණු කොයි ආකාරයෙන්ද අපි කාබනික සහ අකාබනික ලෙස වර්ගීකරණය කරන්න කියලා. ඔව් දුවේ පුතේ. දැන් අපි ජීවි දේහ තුල තිබෙන අණු රාශියක් හඳුනාගත්තා. ඒවා අපිට බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. ඒ තමයි අකාබනික සංයෝග සහ කාබනික සංයෝග ලෙස. මේ අකාබනික සංයෝග කියලා කියනවා සංඝටක මූලද්‍රව්‍ය ලෙස කාබන් මූලද්‍රව්‍ය අඩංගු නොවන සංයෝග අකාබනික සංයෝග කියලා කියනවා. ඒ වගේම කාබනික සංයෝගවල අනිවාර්යයෙන්ම සංඝටක මූලද්‍රව්‍යයක් ලෙස කාබන් මූලද්‍රව්‍ය තියෙනවා. හැබැයි කාබන් මූලද්‍රව්‍ය තියෙන සියලුම සංයෝග
කාබනික සංයෝග වෙන්නේ නැහැ. ඒ තමයි කාබන් ඩයොක්සයිඩ් වල කාබන් මූල ද්‍රව්‍ය තියෙනවා. ඒ වුණත් ඒවා කාබනික සංයෝග වෙන්නේ නැහැ. කාබන් මොනොක්සයිඩ් කාබනේට බයිකාබනේටත් කාබනික සංයෝග නොවේයි කාබන් මූල ද්‍රව්‍ය අඩංගු වුණත්. අපිට මෙන්න මේ අකාබනික සංයෝගයට උදාහරණ දක්වන්න පුළුවන් ජීවි දේහ තුල තිබෙන. ඒ තමයි ජලය සහ ඛනිජ ලවණ. අපි බලමු කාබනික සංයෝග අපිට උදාහරණ හැටියට දක්වන්න පුළුවන්. ඒ තමයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලික් අම්ල සහ විටමින් දක්වන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ එම කාබනික සංයෝග අතරින් කාබනික සංයෝග 4ක් ප්‍රධාන ජෛව අණු විදියට අපි සලකනවා. ඔබට බලා ගන්න පුළුවන් එම ප්‍රධාන ජෛව අණු 4 කුමක්ද කියලා. ඒ තමයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ සහ නියුක්ලික් අම්ල. එහෙමනම් දුවේ පුතේ අපි එම කාබනික අණු වර්ග 4න් එක් කාබනික අණුවක් පිළිබඳව විස්තරාත්මකව ඔබ සමග කතා කරන්නයි සූදානම් වෙන්නේ. පෘථිවිය තුල වැඩි ප්‍රතිශතයකින් අන්තර්ගත වෙන කාබනික අණුව සම්බන්ධව අපි ඔබ සමග සාකච්ඡා කරනවා. ඔබ හිතන්නේ කුමක්ද එම කාබනික අණුව? ඒ තමයි කාබෝහයිඩ්‍රේට්. එවනම් අපි කාබෝහයිඩ්‍රේට් පිළිබඳව ඔබ සමග සාකච්ඡා කරනවා. චමිස අපි කාබෝහයිඩ්‍රේට් පිළිබඳව හඳුන්වා දීමක් කරමු. පුදුවේ පුතේ දැන් අශෝක සර් සඳහන් කරා පෘථුවියේ සුලභතම කාබනික සංයෝගය කුමක්ද කියලා. ඒ තමයි කාබෝහයිඩ්‍රේට්. මේ කාබෝහයිඩ්‍රේට් නිපද වෙන්නේ පෘථුවියට දායාද වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය මගින්. අපි බලමු මේ කාබෝහයිඩ්‍රේට් පිළිබඳව තවදුරටත් හදාරලා. කාබෝහයිඩ්‍රේට් හැදිච්ච සංඝටක මූලද්‍රව්‍ය තමයි කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය. මෙන්න මේ මූලද්‍රව්‍ය එකතු වෙලා හැදෙනවා කාබනික සංයෝග. අන්නේ කාබනික සංයෝග අපිට පොදු සූත්‍රයකින් ලියා දක්වන්න පුළුවන්. ඒ පොදු සූත්‍රය තමයි CxH2O ලෙස. මේ X ලෙස සඳහන් වෙන්නේ දුවේ පුතේ කාබන් පරමාණු සංඛ්‍යාව. H2O වල ප්‍රමාණය සඳහන් වෙන්නේ Y වලින්. බලන්න මේකේ X සහ Y අගයන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය නම් වෙනස් වෙන්නේ නැහැ. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2ට 1ක් වෙනවා. එහෙනම් කාබෝහයිඩ්‍රේට් වල හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2ට 1ක් වෙනවා. ඒ වගේම අපි බලමු කාබෝහයිඩ්‍රේට් වර්ගීකරණය කරන්න. කාබෝහයිඩ්‍රේට් වර්ගීකරණය කරන්න පුළුවන් ඒවා සෑදුණු අණුවල ස්වභාවය අනුව මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් ලෙස. මෙන්න මේ ආකාරයට අපිට කාබෝහයිඩ්‍රේට් වර්ග කරලා දක්වන්න පුළුවන්. ඔව් දුවේ පුතේ. කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන කාණ්ඩ 3කට වර්ගීකරණය කළා. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් ලෙස. එම කාබෝහයිඩ්‍රේට් වර්ග 3 පිළිබඳව අපි ඔබ සමග වෙන වෙනම සාකච්ඡා කරනවා. අපි මුලින්ම ඔබ සමග සාකච්ඡා කරන්නේ මොනොසැකරයිඩ් පිළිබඳව. දුවේ පුතේ මොනොසැකරයිඩ් තමයි කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකයේ ලෙස ක්‍රියා කරන්නේ. එහෙමනම් අපි චමිස කතා කරමු මොනොසැකරයිඩ් පිළිබඳව. ඔව් මොනොසැකරයිඩ් කියලා කියන්නේ පුතේ තනි අණු වශයෙන් පවතින ද්‍රව්‍ය. කාබෝහයිඩ්‍රේටයේ තැනුම් ඒකකය වෙනවා. ඒ වගේම සරල සීනි ලෙසත් හඳුනනවා. ජලයේ ද්‍රව්‍යයි. ජලයේ දිය වෙනවා. ඒ වගේම මොනොසැකරයිඩ් ස්ෆටික රූපීත් වෙනවා. මොකද්ද මේ පුතේ ස්ෆටික රූපී කියන්නේ? ස්ෆටික රූපී කියන්නේ නිශ්චිත ජ්‍යාමිතික හැඩයක් තිබෙන කැට ස්වරූපයෙන් තිබෙන ද්‍රව්‍ය හඳුන්වනවා ස්ෆටික රූපී කියලා. එහෙනම් මොනොසැකරයිඩ් ස්ෆටික රූපී වෙනවා. ස්ෆටික රූපී සංයෝග පැණි රසතිත් වෙනවා. මේ මොනොසැකරයිඩ් පැණි රසති සංයෝගත් වෙනවා. එහෙනම් අපිට මොනොසැකරයිඩ් වලට උදාහරණ බලමු. ඒ තමයි ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් දක්වන්න පුළුවන්. බලමු මේකෙන් පළවෙනි එක ග්ලූකෝස් පිළිබඳව. ඔබට තිරේ දැක්වෙනවා. මේ මොකද්ද? මේ තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයේදී ග්ලූකෝස් නිපද වෙන ආකාරය. පසෙන් ජලය ලබාගෙන
වායු ගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් ලබාගෙන ආලෝක ශක්තිය ආධාරයෙන් හරිත ප්‍රද තුල ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේ ප්‍රධාන ඵලය තමයි ග්ලූකෝස්. ඒ වගේම ග්ලූකෝස් අඩංගු ජීවි දේහ කොටස් මොනවද කියලා බලමු. ඒ තමයි පළතුරු තුල අඩංගුයි. එමෙන්ම මීපැණි තුලත් ග්ලූකෝස් තිබෙනවා. අපි බලමු අපේ ජීවි දේහයට ආහාර වශයෙන් අපි ගන්නේ පිෂ්ඨය. මේ පිෂ්ඨය ආහාර ජීර්ණ පද්ධතිය තුල ජීර්ණය වෙලා පිෂ්ඨයේ ජීර්ණයේ අන්තඵලය වෙනවා ග්ලූකෝස්. ඒ වගේම මේ ග්ලූකෝස් අපේ ශරීරයට උරාගෙන රුධිරයට උරාගෙන ඒ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කළා ශක්තිය නිපදවනවා. මෙන්න මේ ශක්තියෙන් තමයි ජීවීන් ජීව ක්‍රියාවලිය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ශක්තිය සපයා ගන්න. බලමු ඊළඟ මොනොසැකරයිඩය පිළිබඳව. ඊළඟ මොනොසැකරයිඩය තමයි ෆ්‍රුක්ටෝස්. ෆ්‍රුක්ටෝස් පැණි රස වැඩිම සීනි වර්ගය. ෆ්‍රුක්ටෝස් කියන්නේ දුවේ පුතේ පැණි රස වැඩිම සීනි වර්ගය. පළතුරු සීනි ලෙසත් හඳුන්වනවා. එහෙනම් ඒ වචනේම තියෙනවා ෆ්‍රුක්ට් කියන වචනේම ෆ්‍රුක්ටෝස් කොහෙද තියෙන්නේ? පළතුරු සීනි වල. ඒ වගේම අමු පළතුරු ඉදෙනකොට ඒවා ෆ්‍රුක්ටෝස් බවට පත් වෙනවා. අමු පළතුරු පැණි රස නැහැ. මෙන්න මේ පැණි රස නැති අමු පළතුරු ඉදෙනකොට මොකද වෙන්නේ? ඒවා පැණි රස බවට පත් වෙනවා. මේ ෆ්‍රුක්ටෝස් කොහෙද තියෙන්නේ? ඉදුණු පළතුරු, මී පැණි, වට්ටක්කා, කැරට් වැනි ආහාරවල දක්නට ලැබෙනවා. අපි බලමු ඊළඟ මොනොසැකරයිඩය කුමක්ද කියලා. ඒ තමයි ගැලැක්ටෝස්. ගැලැක්ටෝස් පැණි රස නැහැ. ලැක්ටෝස් ජීර්ණයෙන් ගැලැක්ටෝස් ඇති වෙනවා. කොයිද පුතේ ලැක්ටෝස් තියෙන්නේ? ලැක්ටෝස් තියෙන්නේ කිරි අඩංගු ආහාරවල. එනම් මෙන්න මේ කිරි අඩංගු ආහාර ජීර්ණය වෙලා ගැලැක්ටෝස් කියන මොනොසැකරයිඩය හැදෙනවා. අපි මේ ආකාරයෙන්ම ඩයිසැකරයිඩ් පිළිබඳවත් ඔබ සමග සාකච්ඡා කරනවා. ඔබට මතකයි කාබෝහයිඩ්‍රේට් වර්ගීකරණය මොනෝසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. මොනෝසැකරයිඩ් තමයි කාබෝහයිඩ්‍රේට් වල තැනුම් එකකේ උනේ. ඊළඟට අපි කතා කරන්නේ ඩයිසැකරයිඩ් පිළිබඳව. ඩයිසැකරයිඩ් නිර්මාණය වෙලා තියෙන්නේ මොනෝසැකරයිඩ් අණු වලින්. එහෙනම් චමිස අපි ඩයිසැකරයිඩ් පිළිබඳව සාකච්ඡා කරමු. ඔව්. ඩයිසැකරයිඩ් අපිටත් ඊටාම් වැදගත් කාබෝහයිඩ්‍රේට් එකක්. මේ ඩයිසැකරයිඩ් කියලා කියන වචනේම තියෙනවා පුතේ අර්ථය. මොනොසැකරයිඩ් කියලා කියන්නේ තනි අණු. ඩයිසැකරයිඩ් කියලා කියන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකට එකතු වෙලා හැදිලා තියෙන්නේ. මෙහිදී ජල අණුවක් ඉවත් වෙනවා. බලන්න පුතේ තිරේ දිහා මොනොසැකරයිඩ් අණු දෙකක් එකට එකතු වෙලා ඩයිසැකරයිඩයක් හැදෙනවා. එහිදී ජල අණුවක් ඉවත් වෙනවා. මෙන්න මේ ඩයිසැකරයිඩත් මොනොසැකරයිඩ් වගේම ජලයේ ද්‍රව්‍යයි. ඒ වගේම ස්ඵටික රූපීත් වෙනවා. පැණි රසති සංයෝග වෙනවා. අපි බලමු ඩයිසැකරයිඩ් වලට උදාහරණ මොනවද කියලා. ඒ තමයි ඔබට තිරේ දැක්වෙනවා ඩයිසැකරයිඩ් උදාහරණ. මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස් දක්වන්න පුළුවන්. අපි මේ පළමුවෙන්ම අපි ගමු මෝල්ටෝස් පිළිබඳව. මෝල්ටෝස් හැදිලා තියෙන්න ඕනේ. එහෙනම් මොනොසැකරයිඩ් අණු දෙකක් එකට එකතු වෙලා. මොකද්ද මේ මොනොසැකරයිඩ් අණු දෙක? ඒ තමයි ග්ලූකෝස් අණු දෙකක්. ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩය හැදිලා තියෙනවා. පිෂ්ඨයේ ජීර්ණයේ අතරමැදි ඵලය වෙනවා. අපි පිෂ්ඨයේ අඩංගු ආහාරයක් මුඛය තුල තබාගෙන සිටියම පැණි රසක් දැනෙනවා. මේකෙන් අපිට පැහැදිලි වෙනවා පිෂ්ඨයේ ජීර්ණය වෙලා අතරමැදි ඵලය වන මෝල්ටෝස් හැදුන කියලා. අපි ඊළඟට බලමු බීජ පරෝහණයේදීත් මෝල්ටෝස් නිෂ්පද වෙනවා. බීජයක් තුල තිබෙන්නේ පිෂ්ඨය. මේ පිෂ්ඨය ජීර්ණය වෙලා ඒවා මෝල්ටෝස් බවට පත් වෙනවා බීජ පරෝහණය වෙන විට. අපි බලමු ඊළඟ ඩයිසැකරයිඩ් පිළිබඳව. ඒ තමයි සුක්‍රෝස්. සුක්‍රෝස් හැදෙන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා. මොකද්ද මේ මොනොසැකරයිඩ් අණු දෙක? ෆ්‍රුක්ටෝස් සහ ග්ලූකෝස් කියන මොනොසැකරයිඩ් අණු දෙක. මේවා සුදු සීනි, රතු සීනි වලත් මේ සුක්‍රෝස් අඩංගු වෙනවා. ඔබට ගෙදර තියෙන සීනි බෝතලේ
සුක්‍රෝස් කියලා නම් කරන්න පුළුවන්. ශාකවල ෆ්ලෝයමී යුසේත් මේ සුක්‍රෝස් අඩංගු වෙනවා. අපි දන්නවා උක්ෂාකයේ ෆ්ලෝයම පටකය තුල සුක්‍රෝස් තියෙනවා. ඒ නිසා ඒවා සීනි නිෂ්පාදනයටත් යොදා ගන්නවා. ඒ වගේම ආහාර සංචිත මුල් වන වීට් තුලත් මේ සුක්‍රෝස් දක්නට ලැබෙනවා. අපි ඊළඟට බලමු ඊළඟ ඩයිසැකරයිඩය. ඒ තමයි ලැක්ටෝස්. ලැක්ටෝස් හැදිලා තියෙන්නේ කුමන මොනොසැකරයිඩ අණු එකතු වෙලාද? ඒ බලමු. ලැක්ටෝස් හැදිලා තියෙන්නේ ගැලැක්ටෝස් සහ ග්ලූකෝස් කියන මොනොසැකරයිඩ අණු දෙක එකතු වෙලා. එදී ජලාණුවකුත් ඉවත් වෙනවා. බලමු ලැක්ටෝස් කොහෙද තියෙන්නේ කියලා. කිරි ආහාරවල අඩංගු වෙනවා. ශාකවල නොමැති ඩයිසැකරයිඩ් ලෙස හඳුන්වන්න පුළුවන්. පැණි රසති නොවේ. අපිට මේ විදිහට ඩයිසැකරයිඩ් ගැන හඳුන්වන්න පුළුවන්. ඔව් දුවේ පුතේ. අපි ඔබ සමග සාකච්ඡා කළේ ඩයිසැකරයිඩ් පිළිබඳව. අපි සූදානම් වෙනවා ඔබ සමග සාකච්ඡා කරන්න පොලිසැකරයිඩ් පිළිබඳව. අපි හිතමු දුවේ පුතේ පොලිසැකරයිඩයක් කියලා කියන්නේ දම්වැලක් කියලා. එමනම් අපි දම්වැල පොලිසැකරයිඩයක් කියලා හිතුවොත් ඒ දම්වැලේ එක පුරුකක් අපි ගලවලා ගත්තොත් ඒ පුරුක සමාන වෙන්නේ මොනෝසැකරයිඩයකට. ඒ දම්වැලේ පුරුක් දෙකක් අපි වෙන් කරලා ගත්තොත් ඒ පුරුක් දෙක සමාන වෙන්නේ ඩයිසැකරයිඩයකට. දැන් ඔබට පැහැදිලි වෙනවා දුවේ පුතේ දම්වැල කියලා අපි සැලකුවේ පොලිසැකරයිඩයක්. එහෙමනම් ඒකේ තැනුම් ඒකකේ උනේ මොනෝසැකරයිඩය. එහෙනම් කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකයේ ලෙස සැලකන්නේ මොනෝසැකරයිඩය. ඒ ආකාරයෙන්ම එහෙමනම් අපි ඔබ සමග විස්තරාත්මකව සාකච්ඡා කරනවා පොලිසැකරයිඩ පිළිබඳව. චමිස අපි පොලිසැකරයිඩ පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කරමු. උදේ පුතේ පොලිසැකරයිඩ. දැන් මොනොසැකරයිඩ කියන්නේ තනි අණු. ඒ වගේම ඩයිසැකරයිඩ කියන්නේ මොනොසැකරයිඩ අණු දෙකක් එකට එකතු වෙලා හැදිලා තියෙනවා. පොලිසැකරයිඩ කියන්නේ බහු කියන අර්ථයේ ගොඩක් එකතු වෙලා. එහෙනම් මොනොසැකරයිඩ අණු රාශියක් එකට එකතු වෙලා තමයි මේ පොලිසැකරයිඩ හැදිලා තියෙන්නේ. අපි බලමු පොලිසැකරයිඩ වල ලක්ෂණ මොනවද කියලා. මොනොසැකරයිඩ අණු රාශියක් එකට එකතු වෙලා හැදෙනවා. ඒ වගේම ඇල් ජලයේ අද්‍රාව්‍යයි. කලින් ඔබ සඳහන් කරා මොනොසැකරයිඩ සහ ඩයිසැකරයිඩ ජලයේ ද්‍රාව්‍ය වුණා. ඒත් පුතේ පොලිසැකරයිඩ නම් ජලයේ අද්‍රාව්‍යයි, ඇල් ජලයේ අද්‍රාව්‍යයි. ඒ වගේම ස්ෆටික රූපී වෙන්නෙත් නැහැ. පැණි රස තිබෙන්නෙත් නැහැ. එහෙනම් මොනොසැකරයිඩ ඩයිසැකරයිඩ වලට වඩා පොඩි වෙනසක් දක්නට ලැබෙනවා. අපි බලමු පොලිසැකරයිඩ සඳහා උදාහරණ මොනවද කියලා. ඒ තමයි සෙලියුලෝස්, පිෂ්ඨය, ග්ලයිකෝජන් දක්වන්න පුළුවන්. අපි මුලින්ම බලමු සෙලියුලෝස් පිළිබඳව. ඔබට දැක්වෙනවා තිරේ සාක සෛලයක්. මෙන්න මේ සාක සෛලයේ සෛල බිත්තිය හැදිලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. එනම් ව්‍යුහ සංඝටකයක් ලෙස අපිට මේ සෙලියුලෝස් ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම සාකවල තන්තු තියෙනවා. අන්නේ තන්තු හැදිලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. ඒතොර සාක තුල අපිට මේ සෙලියුලෝස් දක්නට ලැබෙනවා. එතකොට සාක තුල පමණයි දුවේ පුතේ මේ සෙලියුලෝස් දක්නට ලැබෙන්නේ. ඒ වගේම මිනිස් ආහාර ජීර්ණ පද්ධතිය තුල මේ සෙලියුලෝස් ජීර්ණය කරන්න නම් අපහසුයි. ජීර්ණය කරන්න බෑ. ඒ මොකද මේ සෙලියුලෝස් ජීර්ණය කරන්න සෙලියුලේස් කියන එන්සයිමය නොමැති නිසා. නමුත් ශාකභක්ෂකයන්ට නම් මේ සෙලියුලේස් කියන එන්සයිමය ඔවුන් තුල තියෙනවා. ඒ නිසා සෙලියුලෝස් ජීර්ණය කරන්න ඔවුන්ට පුළුවන් ඔවුන් ශක්තිය අවශ්‍යතාවය එයින් ලබා ගන්න. එහෙනම් මිනිස් ආහාර ජීර්ණ පද්ධතිය තුල මේ සෙලියුලෝස් ජීර්ණය වෙන්නේ නැහැ. අපි ඊළඟට බලමු ඊළඟ පොලිසැකරයිඩය කුමක්ද කියලා. ඒ තමයි පිෂ්ඨය. පිෂ්ඨය කියන්නේ ශාකවල කාබෝහයිඩ්‍රේට් ගබඩා කරන ප්‍රධාන ආකාරය. ඒ වගේම ශාක තුල පවතිනවා මේ පිෂ්ඨය. ධාන්‍ය වර්ග, ආහාර සංචිත මුල්, කඳන්, කොස්, දෙල් වැනි ආහාරවලත් දක්නට ලැබෙනවා. ඊළඟට අපි බලමු ඊළඟ පොලිසැකරයිඩය මොකක්ද කියලා. ඒ තමයි ග්ලයිකෝජන්. නම් ග්ලයිකෝජන් පිළිබඳව බලනකොට
සතුන් තුල සංචිතව පවතිනවා මේ ග්ලයිකෝජන්. මේ ග්ලයිකෝජන් දක්නට ලැබෙන ව්‍යුහ ඒ තමයි අක්මාව, පේශි වගේ පටක තුල ඉන්ද්‍රියන් තුල දක්නට ලැබෙනවා. ඒ වගේම සතුන්ගේ සිරුරේ කාබෝහයිඩ්‍රේට් ගබඩා කරන ප්‍රධාන ආකාරය තමයි ග්ලයිකෝජන්. නම් මෙන්න මේ ආකාරයට අපිට පොලිසැකරයිඩ් පිළිබඳව දක්වන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. අපි ඔබත් සමග විස්තරාත්මකව සාකච්ඡා කරා කාබෝහයිඩ්‍රේට් වර්ග පිළිබඳව. කාබෝහයිඩ්‍රේට් කාණ්ඩ තුනකට වර්ගීකරණය කළා මොනෝසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් ලෙස. එම කාබෝහයිඩ්‍රේට් කාණ්ඩ තුන හැදිලා තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳව මූලද්‍රව්‍ය පිළිබඳව ඔබත් සමග කතා කරා. ඒ වගේම අපිට තවත් එක් කොටසක් ඉතිරිව තියෙනවා කතා කරන්න. ඒ තමයි දුවේ පුතේ කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම. අපි එහෙනම් කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කමත් සාකච්ඡා කරමු. ඔදුවේ පුතේ අපි බලමු එහෙනම් කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම් මොනවද කියලා. ඒ තමයි ශක්ති ප්‍රභවයක් ලෙස වැදගත්. සංචිත ආහාරයක් ලෙස වැදගත්. ජීවීන්ගේ සෛල බිත්ති නිර්මාණයට වගේම නියුක්ලියික් අම්ලවල සංඝටකයක් ලෙස වැදගත් වෙනවා. අපි බලමු මේ එක් එක් කොටසක් පිළිබඳව වෙන වෙනම කතා කරන්න, හදාරන්න. අපි බලමු ශක්ති ප්‍රභවයක් ලෙස කාබෝහයිඩ්‍රේට් වැදගත් වෙන්නේ කොහොමද කියලා. ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා ශක්තිය ලබා ගන්නා ප්‍රධාන ශක්ති ප්‍රභවය කාබෝහයිඩ්‍රේට් වෙනවා. ග්ලූකෝස් සෛල තුලදී ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා ශක්තිය නිදහස් වෙනවා. ඒකට අපි හඳුන්වනවා සෛලීය ශ්වසනය කියලා. මෙන්න මේ ශක්තිය නිපදවීමෙන් තමයි ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට වැදගත් වෙන්නේ. ඒ වගේම ඩයිසැකරයිඩ් සහ මොනොසැකරයිඩ් නම් ඍජුවම ජීවි දේහයට උරාගෙන ශක්ති ප්‍රභවයක් ලෙස යොදා ගන්න බෑ. ඒ මොකද ඒවා ජීර්ණය වීමක් සිද්ධ වෙන්න ඕන. ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් ජීර්ණය වීමෙන් මොනොසැකරයිඩ් බවට පත් කරලා තමයි ශක්තිය අවශ්‍යතාවය සපුරා ගන්න වෙන්නේ. අපි ඊළඟට බලමු සංචිත ආහාරයක් ලෙස කාබෝහයිඩ්‍රේට් වැදගත් වෙන්නේ කොහොමද කියලා. ඒ තමයි ශාක ප්‍රභා සංශ්ලේෂණයෙන් මොනොසැකරයිඩයක් වන ග්ලූකෝස් නිෂ්පාදනය වෙනවා. මෙන්න මේ ග්ලූකෝස් පිෂ්ඨය බවට පත් වෙලා මුල් තුල, ඵල තුල, කඳ තුල ගබඩා වෙනවා. සත්ව අක්මාවේ සහ පේශිවල නම් මේ කාබෝහයිඩ්‍රේට් ගබඩා වෙන්නේ ග්ලයිකෝජන් ආකාරයට. බලමු ජීවීන්ගේ ව්‍යුහ සංඝටක හදන්නත් මේ කාබෝහයිඩ්‍රේට් දායක වෙනවා. අපි බලමු ඒ වගේ කාබෝහයිඩ්‍රේට් දායක වෙච්ච අවස්ථාවක්. ඒ තමයි ශාක සෛලවල සෛල බිත්තිය නිර්මාණය වෙලා තියෙන්නේ සෙලියුලෝස් කියන කාබෝහයිඩ්‍රේටයෙන්. අපි ඊළඟට බලමු නියුක්ලියික් අම්ලවල. අපි ඊළඟට බලමු නියුක්ලියික් අම්ලවල සංඝටකයක් ලෙසත් කාබෝහයිඩ්‍රේට් වැදගත් වෙනවා. මේ නියුක්ලියික් අම්ල පිළිබඳව නම් ඔබ දැනුමක් නැතුව ඇති. නමුත් අපි ඉදිරි පාඩමකදී නියුක්ලියික් අම්ල ගැන හදාරනවා. මේ නියුක්ලියික් අම්ල හැදලා තියෙන දුවේ පුතේ නියුක්ලියෝටයිඩ් නැමැති ව්‍යුහයකින්. ඔබට තිරයේ දැක්වෙනවා මේ නියුක්ලියෝටයිඩය. මේ නියුක්ලියෝටයිඩය ජාමිතික රූප වලින් නිරූපණය කරලා තියෙනවා. ඔබ පෙළ පොතේ පිටු අංක 12 නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ නියුක්ලියෝටයිඩය හැදලා තියෙන්නේ පෙන්ටෝස් සීනි කියන කාණ්ඩයකින්. එහෙනම් මෙන්න මේ පෙන්ටෝස් සීනි කියන්නේ කාබෝහයිඩ්‍රේටයක්. මෙන්න මේ ආකාරයට අපිට කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම දක්වන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ අද අපි ඔබත් සමග සාකච්ඡා කළේ කාබෝහයිඩ්‍රේට් පිළිබඳව. පාඩම ආරම්භයේදීම අපි ඔබට මතක් කරා ජීවය නිර්මාණය වීමට දායක වුණු ප්‍රධාන කාබනික සංයෝග වර්ග 4ක් පිළිබඳව. එම සංයෝග වර්ග 4න් අපි අද ඔබත් සමග විස්තරාත්මකව සාකච්ඡා කරා කාබෝහයිඩ්‍රේට් පිළිබඳව. එහෙමනම් දුවේ පුතේ මෙවැනි තවත් පාඩමකින් ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන අපි ඔබගෙන් සමු ගන්නවා. ආයුබෝවන්.